අල්තිනායි නීල නයනසියේ හද නැගතිලා සිත ගොළුනා ඔබ නොවර ගිය දවසේ නොකියූ සෙනේ අද එකී ගසයි මා දීනතෙක් නිම්නේ අල්තිනායි දිගෙටි නෙත් සංගලේ දිලියාදරේ නුදෙනුනානුවේ සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් වෛද්‍ය පීඨය මෙන්ම අනිකුත් පීඨ නියෝජනය කරමින් අප හා සම්බන්ධ වන සියලුම සහෝදර සහෝදරියන්ටත් පොතක් ගැන පැයක් කතිකාවත රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කලා කේන්ද්‍රයට අනුබද්ධිත සාහිත්‍ය අනුකමිටුව විසින් ඔබට තිළින කරන මහඟු අවස්ථාවක්. මේ තුලින් විවිධ සාහිත්‍ය ග්‍රන්ථ පිළිබඳව ඔබේ විචාර ඉදිරිපත් කිරීමට, ඔබේ අදහස් උදහස් ඉදිරිපත් කිරීමට, ඔබ කතිකාවතකට සක්‍රියව සම්බන්ධ කර ගැනීමට මෙන්ම ලෝක ප්‍රකට ග්‍රන්ථ ලේඛකයන් පිළිබඳව ඔබේ දැනුම අවදි කරලීමට අපි සූදානම්. ඉතින් අධ්‍යයන කාර්ය මණ්ඩලයටත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත් සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් පොත් නම් වූ ඒ ලබති මිතුරා නැවතත් ඔබේ ජීවිතයට ළඟා කර ගැනීමට මෙය අවස්ථාවක් කරගන්නා ලෙසට සෙනෙහපර සිතින් ඇරයුම් කර සිටිනවා. ස්තුතියි. Good evening to all who have joined with us today for the fourth session of An Hour with a Book, a monthly event conducted by the Literature Subcommittee of the Faculty of Medicine, University of Ruhuna. So far, with 3 successful sessions, we have made a platform for everyone within the faculty, including the members of the academic and non-academic staff and the students, to express their ideas and criticisms about various literary texts. We were joined by many enthusiastic individuals so far in this journey, making us achieving our motive and vision as a subcommittee. And for the fourth session, I would like to warmly welcome all of you to spend an hour with us and enjoy the wonders a good book can do to you. ஒரு புத்தகம் பற்றி ஒரு மணி நேரம். இந்நிகழ்வில் கலந்து கொள்ள அனைவரும் மிகவும் ஆர்வத்துடன் வருகை தந்திருப்பீர்கள். ருகுண பல்கலைக்கழகத்தின் கலாச்சார மையத்தின் கீழ் இயங்கும் இலக்கிய கழகத்தினரான எங்களது நோக்கம் விழிப்புணர்வு மிக்க நாளைக்காக மனித நேயமும் அழகியல் கற்பனையும் நிறைந்த மனிதர்களை உலகிற்கு வழங்குவதாகும். பள்ளிப்பருவத்தில் பசியாய் படித்த நூல்களின் தேன் ததும்பும் நினைவுகளை நினைவு கூர்வதுடன் உங்களின் பொன்னான எண்ணங்களையும் பதிவு செய்ய உங்களுக்கு ஓர் பொன்னான வாய்ப்பினை ஏற்படுத்தியுள்ளோம். புத்தகம் பற்றி ஒரு மணி நேரம். உலக புகழ்பெற்ற எழுத்தாளர்களையும் அவர்களது ஈடிணையில்லா ஆக்கங்களையும் பெருமிதத்துடன் போற்றுவதற்கு வழிவகுக்கட்டும். ஒரு சிறந்த புத்தகத்தை போல ஒரு சிறந்த நண்பன் வேறொருவன் இல்லை என்பது ஏர்னஸ்ட் ஹமிங்வேயின் கருத்தாகும். இதற்கிணங்க இந்நிகழ்வை மேலும் சிறப்பிக்க உங்கள் அனைவரையும் கல்வி மற்றும் கல்விசாரா ஊழியர்கள் மற்றும் மருத்துவ பீட மாணவர்கள் அனைவரையும் அன்புடன் வரவேற்கின்றோம். நன்றி. ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට. අද පොතක් ගැන පැයක් මාර්ගගත වේදිකාවේ ඉඩහසර වෙන්නේ ගුරු ගීතයට. වර්ෂ 1962 දී 20 වන ශතවර්ෂයේ සුප්‍රසිද්ධ ගත්කතුවරුන් අතරින් එක් අයෙක් වූ කිර්ගිස් ජාතික චිංගිස් අයිතමාතෙව් අතින් මෙය ලියවෙන්නේ The First Teacher නමින්. ජමීලා Farewell Gulsari and the Day Last Longer Than a Century ඔහුගේ අනිකුත් නිර්මාණ අතරින් කිහිපයක්. විවිධ රාජ්‍ය සම්මාන ගණනාවකට හිමිකම් කියූ ඔහුගේ නිර්මාණ ලෝපුරා භාෂාවන් 150කට අධික ප්‍රමාණයකට පරිවර්තනය වෙලා තියෙනවා. වර්ෂ 1965 දී අන්ද්‍රේ කොන්කොලොව්ස්කිගේ අධ්‍යක්ෂණයේ The First Teacher සිනමා කෘතිය බිහි වෙනවා.
ලස්සන වසිලිස්සා පෙරළු නැවුම් පස සැබෑ මිනිසුන්ගේ කතාවක් අම්මා සහ හත්පෙති මල වැනි අප කුඩා කාලයේ සිටම බෙහෙවින් ඇලුම් කරන ලද රුසියානු අනුවාද ගණනාවකට හිමිකම් කියූ දැදිගම වින්සන්ට් රොඩ්රිගෝ මහතා අතින් The First Teacher ගුරු ගීතය බවට පරිවර්තනය වෙනවා. ගුරු ගීතය ගැන සැකවින් කිව්වොත් එහි අපිට අපූර්ව චරිත දෙකක් මුණ ගැහෙනවා. අල්තීනායි වයස අවුරුදු 14ක නව යෞවනියක්. මව පියා අහිමි අනාථ දැරියක්. කුර්කුරේව නම් අයිලේ අසීරු දිවිපැවතක් ගත කරමින් සිටින තැනැත්තියක්. දුයිෂෙන් ගුරුවරයෙක් කිව්වොත් නිවැරදි. කොම්සොමල් තරුණ සංවිධානයේ සමාජිකයෙක්. අධිෂ්ඨානශීලී අරගලකාරී තරුණේ කරුණාබර හදවතක් ඇත්තේ. සෝවියට් සමූහාණ්ඩුව බලය පිහිටුවීමෙන් අනතුරුව අල්තීනායි වෙසෙන අයිලයට දුයිෂෙන් පැමිණෙන්නේ පාසලක් අරඹන අටියේ. අධ්‍යාපනයේ වටිනාකම බිඳකුදු නොදත් ගැමියන්ගේ තාඩන පීඩන මැද්දේ කෙසේ හෝ පාසලක් පිහිටුවීමට දුයිෂෙන් සමත් වෙනවා. දුයිෂෙන් ගුරුතුමා සහ දුයිෂෙන්ගේ පාසල අල්තීනායිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත්වුවා කිව්වොත් මම නිවැරදි. එය කෙසේ සිදු වීද යන්න ඉදිරි හෝරාවකට ආසන්න කාලය තුළ සංවාදයට ලක් වේවි. සියලු සජීවී වස්තුන් කෙරෙහි අයිතමාතය තුළ වූ නොමද ආලය මුසු කරමින් ගැහැණියකගේ වීරත්වය, විප්ලවවාදී තාරුණ්‍ය, සුහුමුල් ආදරය, ප්‍රිය විප්‍රයෝගය සහ උතුම් මානුෂීයත්වය කැටිකොට ගනිමින් රුසියානු විප්ලවයෙන් අනතුරුව මධ්‍යම ආසියාවේ ජන ජීවිතය තුළ සිදු වූ පරිවර්තනය ඉතා සූක්ෂමව පාඨක හදවත් තුළට සමීප කරමින් සිදුවුණු සුන්දර නිමැවුමක් ලෙස දැක්විය හැකි ගුරු ගීතය. මගේ පෙරවදන මෙසේ නිම කරනවා. ස්තුතියි. ගුරු ගීතය මෙතන සිටින බොහෝ දෙනෙක්ගේ ජීවිතවලට අඩු හෝ වැඩි වශයෙන් සමීප වූ ග්‍රන්ථයක් බව නොඅනුමානයි. එසේනම් අද දවසේ නිර්මාණවලට යොමු වීමට මත්තෙන් අප ගුරු ගීතය සම්බන්ධයෙන් ඔබට යොමු කරන පැනය වෙත දැන් යොමු වී සිටිමු. සාහිත්‍ය කියන්නේ අත්දැකීම් වලත් පරිකල්පනයත් එකතුවක්. සාම්ප්‍රදායික විදිහට ගියන ජීවිතවලට අරුතක් එකතු කරන්න සාහිත්‍යයට හැකියාවක් තියෙනවා. විශ්ව සාහිත්‍යයේ ගුරු ගීතය කියන ග්‍රන්ථයට හිමි වෙන්නේ ඊටාම විශිෂ්ට වූ ස්ථානයක්. එසේනම් අපි වටිනා නිර්මාණ වලට ගත වන කාලය වැය නොකර යමු අද දවසේ පළමු වන නිර්මාණය වෙතට. අද දවසේ පළවෙනි නිර්මාණය අල්තීනායි මග බලන් සිටියේ එනතුරා දුයිෂෙන් මෙහි බීජී උමේෂා සදර්ශනී 43 වන කණ්ඩායම. ඔබටයි මේ අවස්ථාව. විලියම් ෂේක්ස්පියර් නම් දාර්ශනිකයා එක තැනකදී කියනවා ඔබට සාර්ථක මිනිසෙකු වීමට අවශ්‍ය නම් ඔබ අන් අයට වඩා වැඩියෙන් වැඩ කරන්න. ඔබ අන් අයට වඩා වැඩියෙන් දැනගන්න. නමුත් ඔබ අන් සියලුම දෙනාටත් වඩා අඩුවෙන් බලාපොරොත්තු තබා ගන්න. ඒක එහෙම වුණත් බලාපොරොත්තු කියන්නේ බලාපොරොත්තු තමයි මිනිස්සුන්ව ජීවත් කරවන්නේ. අන්න ඒ වගේමයි අල්තිනායි මග බලන් ඉන්නවා දුයිෂෙන් එනකල්. දුයිෂෙන් එන යන
බලාපොරොත්තුව ඇතිව තමයි අල්තිනායි ඉන්නේ. ඉතින් අවසරයි. රුසියානු සාහිත්‍යයේ අග්‍රගණ්‍ය නිර්මාණයක් වූ ගුරු ගීතය විංගිස් ආයිත්මාන් විසින් රචනා කරන ලද ගුරු ගීතය නම් කෘතියේ මා සිත්ගත් එක් සිද්ධියක් අලලා මා විසින් රචනා කරන ලද කවියේ විචාරාත්මක දිගහැරුම මෙලෙස ඉදිරිපත් කිරීමට. දුෂෙන් කියන්නේ සොල්දාදුවෙක්. හැබැයි ඔහු ගුරුවරයෙක් වුණා. ඇත්තටම ඔහු වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක්. මොකද ඔහු දන්න සියලුම ශිල්පය තම ශිෂ්‍යයන්ට ඔහු කියනවා. මේ අතරවාරයේදී තමයි ඔහුට අල්තිනායි හම්බ වෙන්නේ. අල්තිනායි කියන්නේ අවුරුදු 14ක් තරම් වූ ගැහැණු ළමයෙක්. ඇයට අම්මවත් මව පියාගෙන් සෙනෙහසක් ඇයට ලැබිලා තිබුණේ නැහැ. ඉතින් මේ අතරවාරයේදී දුෂෙන්ගේ පැමිණීමත් සමග අල්තිනායිගේ ජීවිතය වෙනස් වූ මාවතකට යොමු වුණා. මගේ කවියේ පළමුව සඳහන් කළ තිබෙනවා සැඳෑ ගොම්මන් අඳුර සමගින් තිමිර සඳ රැස් දැවටුනි පොප්ල තුරු හිස් මුදුන් අතරින් සියුත් පිංගු කැලරන් නදතුනි. ඉතින් ඇයගේ ජීවිතය අඳුරේ තමයි තිබුණේ. නමුත් දුෂෙන්ගේ පැමිණීමත් සමග ඔහුගේ ජීවිතය ආලෝකමත් වුණා. ඒ වගේමයි පොප්ල තුරු හිස් මුදුන් අතරින් ඇය අහගෙන ඉන්නවා සියතුන්ගේ බිඟු නාදය. නමුත් ඒ සියොත් බිඟු නාදයෙන් සංකේතවත් කරනවා ඇය ඉන්නේ පාළුවකින්. ඒ සියොත් බිඟු නාදය විතරයි ඇයට තියෙන්නේ ඇගේ පාළුව මකා ගන්න. ඒ මොනම තිබ්බ වුණත් ඇය බලාගෙන ඉන්නවා කවදම හරි අල්තිනායි එනකම් ඇය මග බලාගෙන ඉන්නේ අල්තිනායිගේ පැමිණීම. මග බලා සිටියත් ගව් ගණන් දුර එන බවක් මට නැහැතෙනි නේක පැතුමන් හදේ සිර කර අමුතු ලෝකෙක තනිවුනි. මොකද්ද වෙලා තියෙන්නේ? ඇත්තටම දුෂෙන් කියන්නේ ගුරුවරයෙක්. අල්තිනායි කියන්නේ ළමයි. මං මෙහෙම කිව්වොත් ඕනම කෙනෙක්ට හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒක ආගම් ભેද, ජාති ભેද, වයස් ભેද ඒ කිසි දෙයක් නොසලකා තමන්ගේ හිතට ඇතිවන හැඟීම් හැම කෙනෙක්ටම පාලනය කරන්න බෑ. මොකද අපි පෘථග්ජන මිනිස්සු. ඉතින් මං හිතන්නේ මම කතාව කියවන යද්දි මට දැනුණු විදිහට අල්තිනායිට දුෂෙන් ගැන අමුතු හැඟීමක් ඇති වෙලා තිබෙනවා. ඉතින් ඒ හැඟීම නිසාම තමයි ඇය බලන් ඉන්නේ දුෂෙන් එනකම්. එදා උරහිස මතට මුවදී පිට කළත් මගේ සෝගිනී තවම නැහැ මට ලැබුණේ තරම් උණුහුමක් කිසි විටකදී. ඇයි එහෙම කියන්නේ? ඇයට මවගෙන්වත් පියාගෙන්වත් ඒ තරම් සෙනෙහසක් ලැබිලා නැහැ. ඉතින් ඇයට ලැබුණු මේ සෙනෙහස ඇයට මහ මෙරක් වගේ. ඒ නිසාමයි ඇය කියන්නේ තවම නැහැ මට ලැබුණේ තරම් උණුහුමක් කිසි විටකදී. නොහිතු මොහොතක නොපැතු දේවල් සිදුවනා බව දැක ඇති සම්මතය ළඟ බොහෝ හැඟුමන් යටයි එය නම් ඇත්තකි. මටත් නොදැනීම මගේ හිතාද ඔහුගේ ළඟ නැවතුණු සැටි සොයනවා මම ඒක තවමත් මටත් එය දැන් රහසකි. ඇත්තටම අල්තිනායටත් පුදුමයි. කොහොමද දුෂෙන් ගැන ඒ තරම් සෙනෙහවන්තකමක් ඇය ගැන ඇයගේ හිත තුළ ඔහු ගැන ඔහු පිළිබඳව ඇති වුණේ කියලා. ඇත්තටම සම්මතය ළඟ බොහෝ හැඟුමන් යටයි එය නම් ඇත්තකි. මොකද අල්තිනායි තාමත් තමන්ගේ හිතේ තියෙන දේවල් යටපත් කරගෙන ඉන්නවා. මොකද දුෂෙන් කියන්නේ ඇයගේ ගුරුවරයා නිසා. මතක අමතක කරන ශිල්පය ඔහු ඉගෙනුවේ නැති සැටි දන්න සිප් සත කිසිම දෙයකට මෙය කරන්නට ඇයි බැරි. ඇත්තටම දුෂෙන් කියන්නේ ගුරුවරයෙක්. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක්. ඔහු සියලුම ශිල්පය ඉගෙනුව තම දරුවන්ට. නමුත් ඔහුට අමතක වුණා උගන්වන්න මතක අමතක කරන ශිල්පය. අන්න ඒ නිසාමයි අල්තිනායි තාමත් දුෂෙන් එනකම් මග බලන් ඉන්නේ ඔහුගේ මතකයන් සමගින්. මතක පිටු ටික එකට අමුණා හදේ සිතුවම් කරනිති ඇරඹුමක් නැති කෙලවරක් තුඩු අල්ති දුෂෙන් නිමුනි. ඇයි මං එහෙම කිව්වේ? ඇරඹුමක් නැති කෙලවරක් තුඩු. ඇත්තටම අල්තිනායිට කියන්න බැරි වුණා තමන්ගේ හිතේ තියෙන දේවල් දුෂෙන්ට. ඉතින් ඒ නිසාම ඇයට තමන්ගේ හිතේ තිබුණු දේවල් කියාගන්න බැරි වුණ නිසා ඒ කතාව ආරම්භයක් සනිටුවන් කරගන්නත් බැරි වුණා. ඉතින් දුෂෙන් ආවේ නැති නිසා ඔහුට ඒ කතාවේ අවසානයක් ඇයට ඒ කතාවේ අවසානයක් දකින්නත් බැරි වුණා. ඉතින් ඒකයි මම කිව්වේ ඇරඹුමක් නැති කෙලවරක් තුඩු අල්ති දුෂෙන් නිමුනි. ඉතින් මාගේ දෘෂ්ටි කෝණයෙන් මා ගුරු ගීතය කියවූ ආකාරයට මට දැනුණු හැඟීම එක් සිද්ධියක් අලලා මම මේ රචනා කරා. ඉතින් මේ අවස්ථාව ලබා දුන්නු ඔබට බොහොම ස්තුතියි. ඔබ සියලුම දෙනාට සුබ රාත්‍රියක්.
ස්තුතියි සෝරේල්. පෙර නිර්මාණයේදීත් ඒ කියවුනේ අපූර්ව ගුරු ගීතේ පුරා පැතිරී තිබෙන භාවපූර්ණ සංයෝජනයක්. අපි බොහෝ දෙනෙක් කිසිම දායක දැක නැති කඳුකර භූමියක මිහිර සදාකාලයටම අපේ හිත් තුළ රඳවන්නට ගුරු ගීතයේ කතුවරයා සමත්කම් දැක්වුවා. ගුරු ගීතේ පුරා දිවෙන අලංකාරය ගැන අපිට කතා කරන්න මේ තරම් දේවල් තියෙන්නේ ඒ හින්දා. ඉතින් වැඩි කාලයක් නොගෙන අපි මීර නිර්මාණයට යමු. මේ ආරාධනය තමාරි වික්‍රමනායක සෝහරය වෙතයි. Good evening, everybody. Hope I am clearly audible and visible enough. So, the first teacher, Duishen, written by Wings Altinai. It's fabricated around the life story of a little orphan girl named Altinai, who lived in a small village located in Russia. The story depicts how her miserable life changed after arrival of a young person who claimed himself as a teacher. The young man named as Duishen, he was a follower of Lenin who believed that a dream of beautiful future can be achieved by educating the young generation. So in this story, education, poverty, slavery, and unconditional love are highlighted as universal themes. So the role of the teacher acted by Duishen was exemplary. He made a small building for his school with his own. He struggled to convince villagers to send their children to school. And he went to every house and collected his students every day. He even carried small students across the icy river in winter. So it means he dedicated his life for his service. He is the best teacher anyone can ever be. So I think it is unfair if I don't include anything about the connection between Duishen and Altinai. Altinai's warm and respectful feeling towards the teacher mixed with the affectionate and protective feelings of teacher. So when I read this book for the first time, I wondered as to why the narrator has described a lot about these two popular trees in the beginning. I was a bit amazed, thinking why it was talking detail. So it was nothing else, just two trees. That's how I thought. But when I come to the middle of the story, I was surprised having known the backstory. So Duishen and Altinai planted two poplar trees. So I realized that these two poplars stand for the bond between these two, a symbol for their unconditional love. So, some bonds don't have a proper absolute name, yet possesses almost all the things that we would seek in a relationship. I think this is such a relationship. The connection between the student and the teacher is entirely spiritual to an extent. It is so heartbreaking that will melt your heart again and again. So in the beginning of the story, there was an opening ceremony of a new school. And Altinai was the chief guest. The telegrams were delivered by old Duishen, who worked as the postman there. So it is ironic that Altinai was the chief guest and Duishen, who was the first teacher of this village and who eliminated Altinai's miserable life by giving her education, didn't even participate in this ceremony. So having known that the telegrams were delivered by her beloved teacher, Altinai felt guilty conscious, since she knew he was the person who paved the way for her successful life. So at the end of the story, having finished reading the letter, the narrator was struck by the history. He had to choose which episode to depict on his canvas. He was in dilemma to select a scenery to draw. The story was finished there with an abrupt ending, letting readers to create their own drawing with their favorite incident. So therefore, in my drawing, I separate the canvas into two parts. In the right side, I draw the incident in which Duishen and Altinai planted two poplars.
So, and the left side, I draw the movement of the opening ceremony in which Altinai participated as a chief guest while Duishen was delivering letters. So that is my choice. So finally, I entitled my drawing as the story behind True Poplars. So that's all from my side. Thank you very much for the kind attention, and thank you again. ස්තුතියි එම් සූරියට මේ කර විශිෂ්ට විචාරය පිළිබඳව කලා නිර්මාණයක් ඉමහත් ජනාදරය පාත්‍ර වූ පසු එය පදනම් කරගනිමින් වෙනස් ආකාරයෙන් නව්‍ය කලාකෘති බිහිවීම ඒ හරය තව තවත් මිනිසුන් තුළට ආරෝපණය කිරීමට සමත් වෙනවා. මෙහිදී මෙම කෘතිය ආදරෙන් වැළඳගත් පාඨකින් මෙන්ම පාඨකින් නොවු වෙනත් ජන සමාජයක් ප්‍රේක්ෂකයන් බවට පත් කරමින් මේ කලාකෘතියේ හරය ඔවුන්ට සම්ප්‍රේෂණය කිරීමට උදව් වෙනවා. මේ ආකාරයෙන් ගුරු ගීතය පදනම් කරගනිමින් බිහි වූ චිත්‍රපටයක කොටසක් ලෙස අප දැන් යොමු වෙමු. අල්තීනයි කම්මානේ ඔබ ගැන ආඩම්බර වෙනවා. කම්මු හමු වෙලා කතා බහ කිරීම හොඳයි නේද? පුංචි කාලේ හැදුන ගමට යන්න මාත් ආසයි. මං ආදරේ කරපු ඒ උතුම් මිනිසා නැතිනම් දුෂන් කොහෙද ඉන්නේ? මොන දුෂන්ද? එයා ගමේ නෑ. යුද්ධයට ගියාට පස්සේ ආවේ. ගුරු ගීතය නමින් සිංහලට නැගුණු සෝවියට් ලේඛක චිංගිස් අයිත්මාතවගේ පළමු ගුරුවරයා නවකතා වැසුරෙනි. ඔයාගේ නම මොකක්ද? අල්තීනා. ආචාර්ය ආරෝෂ්‍ය ප්‍රනාන්දුගේ දැවැන්ත සිනමා නිෂ්පාදනය. ළමයින්ට වඩා හොඳින් උගන්වන්න පුළුවන්. ඊට වඩා දෙයක් මම විප්ලවයෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ. ලෙනින් ඉගෙනීම ගැන කිව්වේ ඔන්න ඔහොම. එතකොට දූෂන්ට කියන්නේ ලෙනින්ද? ලාංකේය ප්‍රේක්ෂකයා කිසි කලකත් අත් නොවිඳි හිමාලයේ සුන්දර දසුන් සමකින් නේපාලය, ඉන්දියාව, රුසියාව හා ලංකාවේ රූගත කළ ගුරු ගීතය. උපාලී කම්ලත් සිනමා නිර්මාණය. ඉස්කෝලේ ගෙන තිබ්බට මම උගන්නක නවත්තන්නේ. අපි ආපහු ඉස්කෝලේ හදමු. දරිද්‍රතාවය හා නූගත්කමින් පීඩා විඳින කඳුකර ගැමි දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තම ජීවිතය කැප කළ මහා මිනිසා. කෙල්ලන්ව ගෙනියන්නේ විකුණන්න. ඒකව දෙන්න පොරොන්දු වෙලා සල්ලිත් අරගෙන හිටියේට. අල්තීනා! අධිෂ්ඨානය, කැපවීම, ප්‍රේමය, විරහව, ජයග්‍රහණය සියල්ල දරාගනිමින් යහපත් සමාජයක් ගොඩනැගීමට කැප වූ මිනිසා දුයිෂෙන්. තමාට වැදගත් වූ තැන්වලදී පාසටහන් සදාකාලිකවම තබා යාමට මිනිසාට හැකිනම් ගුරු ගීතය ළඟදීම ඔබේ සිනමා හලේදී. පුද්ගලයේ තවත් පුද්ගලයෙක්ගෙන් වෙනස් වෙන්නේ එකිනෙකාට අනන්‍ය වූ අදහස් හා චින්තනයන් නිසාවෙන්. විශිෂ්ට සාහිත්‍ය කෘතියක් කියන්නේ විචාරකයන්ගේ දැස්වලට එකිනෙකට වෙනස් දොරටු විවෘත කර දෙන අපූර්ව විශ්මයක්. ඒ විශ්මය සාහිත්‍යයේදී අපිට විවිධාකාර විදියට දැනෙන්න ඉඩකඩ ලබා දෙනවා. දැන් අපි මේ අපූර්ව සාහිත්‍ය කෘතිය පිළිබඳ තවත් විචක්ෂණශීලී අදහසක් ගැන විමසා බලමු. පොප්ලරයන් තාමත් එතනමයි. යන මාතෘකාව ඔස්සේ
මේ විචාරය ඔබ වෙත ගෙන එන්නේ 40 වන ශිෂ්‍ය කණ්ඩායමේ සුපුන් මාධව සහෝදරයා විසින්. බොහොම ස්තුතියි සසිංග. පොප්ලර් යන් තවම එතනමත් කියන මාතෘකාව යටතේ මම හිතුවා 1962 වසරේ මේ චිංගිස් අයිත්මාව් යන කතුවරයා විසින් ලියලා තියෙන The First Teacher නවකතාව අපිට සිංහල පරිවර්තනයේ ගුරු ගීතය නමින් ලැබිලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක ශ්‍රී ලාංකීය සිංහල පාඨකයාට ඉතාම හොඳ අත්දැකීමක් සපයන්නට සමත් වෙච්ච කෘතියක් කියලා. ඒකට හේතුව තමයි රුසියානු සාහිත්‍යයේ තියෙන වෙනස්ම වූ පැතිකඩක් ඉතාම ලස්සනට එලි දක්වන්න මේ කතාව සමත් වෙලා තියෙනවා. එතකොට මේ කතාවේ අපිට හඳුනා ගන්න පුළුවන් දේවල් ගණනාවක් තියෙනවා. පළවෙනි දේ තමයි මේ රුසියානු සමාජය තුළ රුසියානු විප්ලවයෙන් පස්සේ කොයි ආකාරයටද මේ ගමක් තුළ සිටින මිනිසුන්ට වෙනස් වීම, මේ සමාජීය කණපිටලෑම දැනුනේ කියන හැඟීම අපිට පාඨකයන් ලෙස අපේ ඇසට මේ කතාව තුළින් ගෝචර වෙනවා. එතකොට මේ කතාවේ මුලින්ම පටන් ගන්න මම දකින සංකේතාත්මකම හැඳින්වීම තමයි පොප්ලර් ගස් දෙක. එතකොට මේ පොප්ලර් ගස් දෙක මම දකින්නේ මේ කතාවේ ඉන්න ප්‍රධාන චරිත දෙක විදිහට අපි හඳුන්වන දුෂේන් සහ අල්තිනායගේ ආත්මයන් දෙක විදිහට. මොකද මගේ කතාවේ මාතෘකාවත් පොප්ලරයන් තවමත් එතනමයි. නමුත් මේ කතාව අවසානයේදී අපි දන්නවා දුෂේන් සහ අල්තිනායි වෙනස්ම වූ සමාජ තලයන් දෙකක එක දවසක ගුරුවරයා සහ ශිෂ්‍යයා ලෙස එක තැනක පොප්ලර් ගස් දෙකක් හිඳවන්නට අතීතයක් තිබුණු මොවුන් දෙදෙනා තව කාලයක එක් අයෙක් මහාචාර්යවරියක් බවටත් තවත් අයෙක් එහෙම නැත්නම් ගුරුවරයා තැපැල් කරුවෙකු ලෙසත් කියන සමාජ තලයන් දෙකක් තුල අතරමං වෙනවා. ඒ නිසා අර පොප්ලර් ගස් දෙක තවමත් එතන හිටියට මොවුන් දෙදෙනා වෙනස්ම වූ තැන් දෙකක නතර වෙනවා. ඉතින් මේ පොප්ලර් ගස් දෙක නියෝජනය කරන්නේ දුෂේන්ගේ සහ අල්තිනායිගේ ආත්මයන් දෙක කියලා මම කියන්න කැමතියි. එතකොට මේ පොප්ලර් ගස් දෙක තරම් ළඟින් ඉන්නට එදා දුෂේන් කෙරේ අල්තිනායි තුළ ඇති වූ ප්‍රේමය හෝ ආලය මම දන්නේ ඒ දෙකෙන් වඩා ගැළපෙන වචනය කෝකද කියලා. මොකද අපි මේකදී දුෂේන්ගේ පැත්තෙන් දුෂේන්ගේ දෘෂ්ටි කෝණයෙන් මේ කතාව අපිට දකින්නට හැකියාවක් නොලැබිලා තියෙනවා. මොකද අල්තිනායිගේ හැඟීම් බොහෝ දුරට අපිට ගෝචර වෙන නමුත් දුෂේන්ගේ කතාව අපිට අහන්න මේකදී ලැබෙන්නේ නැහැ. දුෂේන්ට දැනුනේ මොනවද? දුෂේන් කොයි ආකාරයට අල්තිනායිව බාරගත්තාද කියන එක තවමත් මේ කතාව කියවපු පාඨකයන් තුළ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මෙතනින් පොඩ්ඩක් මං එළියට ගියොත් මට දකින්න පුළුවන් අනිත් දේ තමයි ගුරුවරයෙකුගේ සහ ශිෂ්‍යයෙකු අතර පවතින සම්බන්ධතාවය. ගුරුවරයෙකුට කොයිතරම් හොඳට කොයිතරම් අපූර්වට ශිෂ්‍යයෙකුව හසුරවන්න පුළුවන්ද කියන හැකියාව මේ කතාවේදී ඉතාම ලස්සනට හඳුන්වලා තියෙනවා. ඉන්දියාවේ එක්තරා දහමක් තියෙනවා උපනිෂද් දහම. උපනිෂද් දහමේ කියනවා අපි එක්ව ලෝකය දකිමු කියලා. උපනිෂද් කියන වචනේ තේරුම අපි එක්ව ලෝකය දකිමු. ගුරුවරයා සහ ශිෂ්‍යයා එකිනෙකා සමග බිම ඉඳගෙන ඔවුන් දෙදෙනා එකට අධ්‍යාපනය හදාරනවා. ඔවුන් කියනවා අපි එක්ව ලෝකය දකිමු. ඉතින් මේ ලෝකේ වරක් ඉපදුනා වූ දරුවන් නැවත උපදවපු ගුරුවරුන් මම දැකලා තියෙනවා. එවැනි ගුරුවරුන් ළමයින් හිස කෙලින් තබාගෙන වියත් සභා මැද Tamanගේ අදහස් දක්වනවා දැකලා සතුටු වෙනවා මම දැකලා තියෙනවා. ඉතින් ඒ ආකාරයයි තමයි ගුරුවරයෙක් කියලා කියන්නේ. ඉතින් ලෙනින්ගේ සමාජවාදය පතුරවන්නට ආපු මේ දුෂේන් තමයි අයිලේ පළමු ගුරුවරයා වෙන්නේ. එතකොට මේ අනාගතය බාර ගන්න ඉන්න යම්කිසි දර්ශනයක් එහෙම නැත්නම් යම්කිසි හැකියාවක් ස්කිල් එකක් ඇටිටියුඩ් එකක් එහෙම නැත්නම් අපි කියනවා එවැනි හැකියාවක් ඉදිරියට එකතු කරන්න අවශ්‍ය කට්ටිය තමයි දුෂේන් ගෙයින් ගෙට ගිහිල්ලා ශීත කාලේ එකතු කරන්නේ. එහෙම තමයි ගුරුවරු. අල්තිනායි තුළ ඇතිවන ප්‍රේමයට හේතු ඒක. දුෂේන් Taman කෙරේ දැක්වූ ආදරය, Tamanගේ දෙමව්පියන් අහිමිව ගියපු ඒ සමාජීය වටපිටාවෙන් ඇයට ලැබුණු ගෞරවයට එහා ගිය ගෞරවයක් දුෂේන් නොලැබුණු ගෞරවයට එහා ගිය ගෞරවයක් අල්තිනායිට දුෂේන්ගෙන් ලැබෙනවා. ඒ නිසාම මම හිතනවා වෙන්නේ නැති මේ ප්‍රේමයට පදනම අයිලේ තුළ තවත් දරුවන් නොහිටියා වෙන්න බෑ. අයිලේ තුළ පිරිමි දරුවන් නොහිටියා වෙන්න බෑ. හරි දුෂේන් අල්තිනායි දැකපු පළවෙනි පිරිමි
දරුවා මොහු නොවෙන්න පුළුවන්. නමුත් අල්තිනායිට ප්‍රේමයක් ඇති වුණේ මොහු කෙරේ පමණයි. ඒකට හේතුව මං හිතන්නේ ඒ ප්‍රේමය තුළ සැබෑ පදනම අල්තිනායි කෙරේ දුෂෙන් තබපු විශ්වාසය. අනිත් දේ තමයි ගුරුවරයෙකු විදිහට දුෂෙන් දක්වපු ඒ ගුරුවරයෙකුගේ භූමිකාවේ තිබිය යුතු ඉතාම ලස්සන ලක්ෂණයක් මේ කතාවේ කියනවා. ඔහු කියනවා ලෙනින් විසූ මොස්කව් නගරයේ අවුලියතා සහ තෂ්කන් නගරවලට වඩා කීප ගුණයකින් විශාල බවක්, තලස්කා තැනි තලාව වගේ දහස් ගුණයකින් ලොකු සාගර තිබෙන බවත්, කඳු තරම් ලොකු විශාල නැව් තිබෙන බවත් අප දැනගන්නවා. ඒ තමයි ගුරුවරයෙකු විසින් ශිෂ්‍යයාට කියනවා ඔබ මේ දකින ලෝකයට එහා ගිය ලෝකයක් තව ඉදිරියේ තිබෙනවා. ඔබ එය දැකිය යුතුයි. ඔබ මේ ලෝකයට වඩා එළියේ ලෝකයක අසිරිය කවදා හරි විඳිය යුතුයි. මේ ලෝකයට ඔබ කොටු විය යුතු නැහැ. අන්න ඒ ආකාරයට මම හිතනවා බලාපොරොත්තුවේ පහන්සිරු දල්වන්නට හැකි වූ ගුරුවරයෙකු ලෙස දුෂේන්ව අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් දුෂේන්නේ පෙන්නුවේ ඔහු දුප්පත්කමට මේ ජාතක වෙච්ච දරුවන්ට තවදුරටත් ඔවුන්නේ දුප්පත්කමේ උරුමකරුවන් නොවිය යුතු බව. ඔහු බලාපොරොත්තුවක් දෙනවා. මේ බලාපොරොත්තු ඇති කිරීමට ඉතාම දක්ෂ කෘතියක් ලෙස මම මේ ගුරු ගීතය දකිනවා. ගුරු ගීතය හැම වෙලෙම කියනවා නව බලාපොරොත්තුවක පෙර නිමිති පහළ කරනවා ගුරු ගීතය. ඔවුන් කියනවා ශීත කාලයේ පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. මහා නපුරු සුලිසුලන් හමාවි. හැබැයි වසන්තය එනවා සත්තයි කියලා. ඉතින් මම හිතනවා ගුරු ගීතය අපිට නව බලාපොරොත්තුවක් දැල්වීම, නව අධ්‍යාපනික රටාවක් ගුරුවරයෙකු සහ ශිෂ්‍යයෙකු අතර පැවතිය යුතු ආකාරයේ සම්බන්ධතාවයක් පිළිබඳව ගුරු ගීතය අපිට උගන්වනවා. එදා දුෂේන් ගිහිල්ලා අල්තිනායිව දුම්රියට නංගවපු දවසේ මම හිතනවා අල්තිනායි කෙරේ තිබූ දුෂේන්ගේ ආලය, හරි අල්තිනායි කෙරේ තිබූ දුෂේන්ගේ ආලය එදායේ දුම්රියේ ගල් ලඟුරුසේ දැවිලා මං හිතනවා එදායේ වාතරයට මුසු වෙන්නට ඇති. දුෂේන් එදා තමන්ගේ අල්තිනායි කෙරේ තිබූ තමන්ගේ ප්‍රේමය මරා දමලා අල්තිනායිව පිටමන් කරනවා අයගේ ඉදිරි අනාගතය උදෙසා. ඉතින් ඒ නිසා මං හිතනවා එදායේ අල්තිනායි වෙනුවෙන් දුෂේන් කාපු පාපහර ඔහු ගැලපු රුධිරයේ ඒ වාරුව පිළිබඳව අද මිනිසුන් කතා කරනවා. අද මිනිසුන් කවි ලියනවා. ඉතින් අන්න ඒ ආකාරයට දුෂේන් වැනි ගුරුවරුන් කවදා හරි අල්තිනායි වැනි දරුවන් නිසා ජයග්‍රහණය කරලා තියෙනවා. අල්තිනායි අද උස තැනක බැජබෙන නිසා දුෂේන් මං හිතනවා එදා අද අයිලේ තැපැල්කරුවා වුණත් ඔහු ගුරුවරයෙක් ලෙස ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් ඉදිරි දවසක කවදා හරි දවසක් එනවා නම් ඒ දුෂේන් දරාගත්ත කායික පීඩා ඒ වගේම තමයි මේ ලෝකේ එවැනි ගුරුවරුන් කෙරේ කවි ගීත ලියන එවැනි ගුරුවරුන් වැජබෙන දවසක් එනවා නම් ඒ වගේම මං හිතනවා අයිලේ මිනිසුන් අර අලුතෙන් හදන පාසල දුෂේන්ගේ නාමයෙන් නම් කරන දවසක් එනවා නම් ඒ වගේම තමයි අයිලේ දරුවන් කවදා හරි දුම්රියට මොස්කව් යන්න නගිනවා නම් තමන්ගේ ජීවිතය වෙනස් කරන්න බලාගෙන අන්න එවැනි දවසක මං හිතනවා දුෂේන් කරපු ප්‍රේමයේ ඒ වගේම අල්තිනායි දක්වපු ආලයේ අර පොප්ලර් ගස් දෙක වගේම හැමදාම එකට ඉන්න තරම් වාසනාවන්ත වේවි කියලා. ඉතින් බොහොම ස්තුතියි සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සොයරාන් මේ මතු කරන්න වූ අපූර්ව ප්‍රශංසනීය අදහස් වලට. විචාරය කියන්නේ ඇත්තම විට මිනිසුන්ගේ උන්ගේ මතකයක් විය හැක. නැත්තම් පිටකකට දැනුණු දෙයක් විය හැක. එහෙමත් නැත්නම් එය උන් තුළ ඇති වූ විප්ලවීය සිතුවිල්ලක් විය හැක. මේ කාරණාවත් අපේ මතකයේ තියාගෙන අපි ඊළඟ අපේ විචාරයට යොමු වෙමු. ඊළඟ ආරාධනය මధుසි ජයවික්‍රමසූරි ඔබටයි. Good evening, everybody. If you ask me to describe this masterpiece by Chingiz Aitmatov using a single sentence, I would say that it is a celebration of humanity. When we use the word human or humanity, we often tend to use it as a positive thing, to highlight a positive aspect of somebody. But just like everything, just like most of the things in the world, humans are also flawed. They're not perfect. That is exactly why I'm using this phrase, a celebration of humanity, to describe this book. This is because using these two characters, the author highlights both good aspects and the bad aspects of humans, the inevitability of that presence of bad side. And how much of a change can a single human being can do to the society? With the right amount of dedication and compassion, the impact is much greater than you might believe.
Dushen, the first teacher the small village Kurkurayv has ever had, proves this fact in this story. Dushen's character portrays everything that is admired in a human being. He is selfless, he is courageous, brave, compassionate, kind, humble, and forgiving. Literally, he is a man worthy of everything he desires. But in the end, he receives nothing but humiliation and sarcasm in return for everything he did for the village. He ends up being the queer old shagged person for the villagers. In weekly village meetings, they actually humiliate him, the villagers. But being the humble person he is, he does not expect anything more from the villagers. He is simply satisfied about the deeds of his life, a content old man waiting to die in his own village. That simplicity and the peace of mind it offers to a person is conveyed in an admirable manner in this story. Altinai, on the other hand, has more layers to her character. She has had a very rough childhood, but she was never hopeless. In the darkest of days, she found hope. That could be the very reason why she was fortunate enough to find Dushen, the noblest of men, to aid her and guide her through the tough times. This positive outlook on life is a good thing Altinai teaches us throughout the story. Yes, there will be winter, there will be cold, there will be snowstorms, but then there will be spring again. However, from the very first paragraph till the very end, this story flows with a hint of melancholy hidden between these words. This is in part because of the guilt Altinai feels for stealing all the glory for herself, as she very promptly reveals towards the end of the story. But more than that, I believe this is due to the regrets she has about all the could have beens and should have beens. We can describe this as irrealismus, irrealist expectations. We all have that, being humans. The things that we desperately wished that should have happened but did never happen. Sometimes, despite knowing the right course of action, we tend to choose the easier way. This is exactly what Altinai did. She knew that she should be acknowledging the man who was the savior of her future. She knew that she owed everything she had to this old man. More than all of it, she knew how much her first teacher loved her. But still, she chose to stay in town and forget the past completely. Much like the poplars, she was now at her prime. So why should the beginning matter? Why should anybody be concerned about where it started? Well, the reason is we are humans. Even the cruelest of people have a conscience. You might be able to lie to the whole world, but you would never get away with lying to yourself. Well, if you're doing something wrong, in the depth of your heart, you would have that nagging feeling of wrongness, and it would not let you reach that utmost satisfaction and contentment Dushen seemed to have achieved in the end. Besides, I don't believe that Altinai can be blamed for the path that she chose. Strangely, I can understand her and I can empathize with her. The past was simply too painful for her, even the pleasant experiences, because with time, all that came to stand were all the things she lost, the realist life she could have had. And it is appreciable that she does make an effort to make it right towards the end. And finally, a little bit about the painter who starts and ends the story. I think the author uses this character to portray his own thoughts, own uncertainties he has about this book, how this book will be received by the audience. At one point, this painter says, I'm not sure if I'll be able to convey the colors of the complexity of this life with his painting. So, just like that, I think the author is talking about how complex humanity is and how he might be or might not be able to convey this complexity through his book, through these words. But however, I think Chingiz Aitmatov successfully paints a mesmerizing image about the intricacy of the entanglement of emotions and actions that we call life in this shockingly heartfelt novel. Thank you everyone for listening.
දෙවියන් ස්තුතියි මදුෂි ඔබේ වටිනා අදහස් අපත් සමග බෙදාගත්තට. ගුරු ගීතයේ කෘතිය ඔබ වෙත ගෙන එන්නේ ප්‍රශ්නාර්ථ සහගත හැඟීමක්. ඒ ප්‍රශ්නාර්ථ සහගත හැඟීමත් එක්කම මේ ආරාධනය දෙවන ප්‍රශ්නය සමග සම්බන්ධ වෙන ලෙසට. අද මේ හරවත් සොඳුරු සන්ධ්‍යාවේ අපගේ මේ බිහි වූ සියලු නිර්මාණත් සමගම අපගේ මේ චින්තනයේ නිමල් මෙසකීම පුළුල් වූවායේ අපට කිය හැක. ඉතින් මේ චාරිකාව ඉදිරියටත් කරගෙන යාමට මීළඟ ආරාධනය සසිංග මොහන්දිරම් සොයුරා ඔබටයි. බලා සිටින ඔවුන් දුටුවෙමි. එකිනෙකා දෙස මුවායා කුමක් හෝ අඳ පටලයක් ඇත ඔවුන්ගේ නෙත් ගැටගසා. කුර්කුරේ වූ අයිලයේ සිට නියුම් දම්පති වෙත ක්‍රියා කඳුකරේ පොප්ලර් යුගලයා එකිනෙකා ළඟ තනි වෙලා. ළඟ සිටියමුත් ගව් ගණන් දුර වෙනස සිතකින් සිත සිතා මුල් වලින් උන් බැඳී සිටිතේ අල්තිනා දුෂන් කියා. මගේ මේ කාව්‍ය නිර්මාණයට මම යොදාගත්තේ ගුරු ගීතය කෘතියේ අවසාන අවස්ථාව. අවසාන අවස්ථාවේදී ගුරු ගීතයේ කතුවරය විශේෂයෙන්ම අපිට කෘතිය කියන උක්ත සිත්තර. ඒ සිත්තරා අපිට ගේන්නේ ප්‍රශ්නාර්ථ සහගත හැඟීමක්. මේ ප්‍රශ්නාර්ථ සහගත හැඟීම ඔහු කියනවා ඔහුට මේ සිතුවා කොහොමද වර්ණ ගන්වන්නේ කියන දේ හිතා ගන්නට. එතකොට මේ නිර්මාණයකට විශේෂයෙන්ම නවකතාවකට සංකේත යොදා ගැනීම බොහොම කාලයක ඉඳන් වෙච්ච දෙයක්. එතකොට වර්තමානයේ නූතන ලංකාවේ වුණත් සෙන්කොට්ටක් නවකතාවෙත් මේ වගේම සංකේතයක් යොදාගෙන තියෙනවා බෝගහ. එතකොට මේ ගුරු ගීතයේ කෘතිය මේ පොප්ලරයන් දෙදෙනා නියුන් පොප්ලරයන් දෙදෙනා. එතකොට මේ නියුන් පොප්ලරයන් දෙදෙනා මෙතන රෝපණය කරන්නේ අල්තිනායි සහ දුෂෙන්. එතකොට ඔවුන් දෙදෙනාම වගේ මේ පොප්ලරයන් දෙදෙනාගෙන් නිරූපණය වෙනවා. එතකොට මම මගේ නිර්මාණය ඉදිරිපත් කරේ ඔවුන් එකිනෙකා දෙස බලා සිටිනවා. කුමක් හෝ ඔවුන් ඉන්නේ බලාපොරොත්තුවකින්. ඒ බලාපොරොත්තුව ඔවුන් නැවත හමු වෙන්න. ඒ වගේමයි ඔවුන්ගේ අදහස් බෙදා ගන්න. නමුත් කුමකට හෝ ඔවුන් හමු වෙන්නේ නැහැ. ඒ අඳ පටලය කුමක්ද? ඒ අඳ පටලය අල්තිනායි දුෂෙන් ගැන තියෙන පසුතැවිල්ලද? එහෙම නැත්නම් දුෂෙන් තමන්ගේ රැකියාවටම යොමු වෙලා ඉන්න එකද? කෙසේ හෝ ඔවුන් එකිනෙකාගෙන් වෙන් වෙලා පෙනෙන නියුන් යුගල පෙනුමෙන් එක ළඟ ඉන්නේ. නමුත් ඔවුන් දෙදෙනා අතර ඔවුන් සිටෙන් විශාල දුරක් මං. ඒ වගේමයි ඒ දුර මවන් සිටියත් ඔවුන් මුල් වලින් බැඳිලා ඉන්නේ. ඔවුන්ගේ ගතිගුණ වලින්
බැඳිලා ඉන්නේ. ඔවුන් තවමත් ඒ අතීතයට ආදරේ. ඔවුන් තවමත් ඒ අතීතය බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ප්‍රශ්නාර්ථ සහගත හැඟීම චිත්‍රණය කරන්න හරිම අමාරු දෙයක්. ඉතින් නියුන්දන් පතිවත රකින්න කියලා පොප්ලර් කුර්කුරේව අයිලේ තනි වෙච්ච මේ පොප්ලරයන් කවදා හෝ එකිනෙකට මුණ ගැහෙයි. ඉතින් ඒ ප්‍රශ්නය ඔබ හමුවේ ඉදිරි කරමින් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දුන්නට. ස්තුතියි. බොහොමත්ම ස්තුතියි සොයරාට. නැවතත් අපි සූදානම් වන්නේ පුංචි වෙනසකටත් එක්ක තවත් ප්‍රශ්නයකට යන්න. තීරය දිස්වන ඊළඟ පැනයට පිළිතුරු සපයන්න ඔබට දැන් හැකියාව ලැබෙනවා. අයිලයේ දුර කන්ද මුදුනට දිලෙන පොප්ලරය ඒ මවන ගෙත්තම කවියෙක්ගේ පන්හිඳට කොහොම දැනේවිද? මේ ආරාධනය 42 වෙනි ශිෂ්‍ය කණ්ඩායමේ උත්තරා ඉන්දීවරයේ සොයුරිය ඔබටයි ඒ පන්හිඳට දැනුණු සංකල්පනාව අප ඉදිරියේ ගෙනහර දැක්වීමට. මම හිතනවා ඇති කියලා. මම මේක ලියන්නේ ඇත්තටම ගුරු ගීතය. ඔව්. රුසියානු සාහිත්‍ය කියන මහා සාගරේ මම අතට අරගෙන තියෙන එකම දියදෝත තමයි ගුරු ගීතය. ඒ ගුරු ගීතයේ එන ඒ ද්විෂෙන්ට ඒ මහා ගුරුවරයාට ඒ වගේම බාධක දිනාගෙන ඉස්සරහට ගිහපු අල්තීනායි ඒ අගේ යති යකට ගැහැණියට සහ නොකී මෙවැනි තවත් කතාවන්ට උපහාරයක් වන ලෙසින් තමයි මම මේ කවිය ලියන්නේ. අයිලයේ දුර කන්ද මුදුනට මග කියාගෙන දිලි දිලි දෑත විහිදා උසින් රූපෙන් වැඩි තිබුණා ගස් එහි. සැඳෑ අහස කරණින් ගෙත්තම් වැටුණු හිරු කිරණක් ඇති රටා මැව්වා රුවින් කළුවට දුරක නැති රැඳි නෙතකට එබී. මං හිතන්නේ ඔබලා හැන්දෑ අහසකින් ඒ එන රත්තරම් පාට හිරු කිරණත් එක්ක දුරින් පේන ගස්වල ඡායාව උණතරම් දැකලා. මේ රූපය දැක්කම මටත් මතක් වුණේ අයිලේ ඔය කියන පොප්ලර් ගස් දෙකමයි. එහෙමයි මම මේ කවිය ලියන්න පටන් ගන්නෙ. ඉතින් මේ මතකයත් එක්ක මම ලියන අන්තිමට මෙන්න මෙහෙම. අතින් අතබැඳ අනාගතයට යන්න පියවර මං බැඳි දෙව්ලොවින් බට දුෂෙන් ගුරුවරු ලෝකයේ තවමත් ඇති. තනු මං පෙත වැටි නැගිටින දිරිය සෙතුපතුලෙම නැගී නේක බැඳිමෙද ලොවක් දිනනා අල්තිනායිත් ලොව ඇති. මම මුලින්ුත් කිව්වා මේ ලෝකේ තවත් ඉන්නා නොකී කතාවන් දුෂෙන්ලා ඉතින අල්තිනායිලගේ. ඔවුන් වෙනුවෙන් මම මේක ලියන්නේ. එතකොට කී නොකී ඒ කතා දහසක් සුළං රැල්ලක ඇති පාවෙලා තුරු හිසේ තුනා හෙමි හෙමින් කඳු මුදුනේදී දුෂෙන් අල්තිනායි බැම්මෙන් බැඳුණු ගුරුදරු සිත් ඇති ඒ කතා මැද අයිලේ ඒතුරු දෙහිස තව වැජමෙන ඇති. තවමත් අයිලේ ඒතුරු දෙහිස වැජමෙනවා මොනවත් එක්කද
අර නොකියපු කතා 1000කුත් එකක් එක්ක සුළං රැල්ලේ තිලා ආපු. ඉතින් ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට හැමෝටම මම 42 වෙනි ශිෂ්‍ය කණ්ඩායම වෙනුවෙන් උත්තරා ඉන්දීවරේ. උයන්තුරු සෙවනේ කඩා හැලෙනා කඳුළු වස්සානේ ඉතියාගින් හමාගේ අවසාන රන් පතවත් පෙනී ඔබ ආයෙත් එනවාමයි වසන්තය යලිත් එනවාමයි ගහකොළ මල් දළු ලනවාමයි ඔබ ආයෙත් එනවාමයි ආයෙත් සිනාසෙන දකිනා කාලයක් සුවඳ ඉබිනා කාලයක් එනවාමයි ඔබ ආයෙත් එනවාමයි බලන නෙත් දෙක නිවා විඳගන්න උදේ හවා අවසාන සුසුමට කලින් වස්සාන කුසුමත් අරන් ඔබ ආයෙත් එනවාමයි වසන්තය යලිත් එනවාමයි ගහකොළ මල් දළු ලනවාමයි ඔබ ආයෙත් එනවාමයි වසන්තය යලිත් එනවාමයි ගහකොළ මල් දළු ලනවාමයි ඔබ ආයෙත් එනවාමයි පොප්ලරයන් තවමත් එතනද? එහෙම නැත්තම් ඔවුන් නිහඬද? අල්තීනායි දුයිෂෙන් ගුරුගෝල සම්බන්ධය ගැන ඔබේ අදහස කුමක්ද? මේ ඒ සංවාදය සඳහා කාලය. Can I talk?
This is Sajit Jayasekara. Can you hear me? Can you hear me? Yes, we can hear you. Yes, sir, we can hear you. I don't know. I'm still busy. Uh, yeah, thank you very much for all the contributions. And when we were small, the Russian literature is the one that we was sort of very appreciated and one, for example, Sabah Benichagi Katawak, when the leg is lost and then he ultimately ventured his flying dream even without a leg. And there are a lot of that sort of thing, and I'm not very sure whether the present generation is losing that one. I'm not going to comment about the teacher's role, because it is up to you to comment on that. Thank you. කාල වේලාව බොහොම ඔබ සන්ධ්‍යා සීමිත වුණත් අපගේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වසන්ත දේවසිරි මහත්මයා අපිට සමග එකතු වෙලා ඉන්නවා. අපි කැමති මහාචාර්යතුමනි ඔබේ අදහස් දැනගන්න. සුබ සන්ධ්‍යාවක් වේවා. මට කතා කරන අවස්ථාවක් දුන්නට ස්තුතියි. මම මුලින්ම ඔබලට මම ඉතාම සන්තෝෂ වෙනවා මේ සංවාදය දිගින් දිගටම පවත්වාගෙන යාම ගැන කල්චරල් සෙන්ටර් එක මගින්. මම මේ පොත ඇත්තටම මම හිතන්නේ මේ පොත මුලින්ම ප්‍රකාශයට පත් වුණ 1962 තරමේ කාලෙදී මම ඊට ටික කාලයකට පස්සේ මේ පොත සිංහලෙන් මුලින්ම සිංහලට පරිවර්තනය කළ දැදිගම වීරුද්‍රගෝ විසින් පළවෙනි මුල් ගුරුවරයා යන නමින්. ඒ කාලේ මොකද අපි මම හිතන්නේ මේ පොත මුලින්ම කියවපු පරම්පරාවට මම අයිති වෙනවා. ඒක ඊටාත්ම අපි මේ පොත කියවලා ආනන්දයටපත් වුණා. ඇත්තටම මම හිතන්නේ මම මේ කල්චරල් සෙන්ටර් එකේ සාහිත්‍යාංශයේ සාහිත්‍ය කවියේ මුල්ම දේශනය කළේ මම එදා ඇත්තටම කෙටි කතාව ගැන සෑහෙන කතා කරා. මම ප්‍රධාන වශයෙන් කතා කරේ රුසියන් කෙටි කතාව. නමුත් රුසියන් කෙටි කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. ඒක සෝවියට් දේශය තුලත් ඒ කතාව දිගටම සෝවියට් කෙටි කතාව වශයෙන් වර්ධනය වුණා. ඇත්තටම ඒ රුසියන් ජනතා මෙච්චර මේ වගේ ශ්‍රේෂ්ඨ සාහිත්‍යයක් ඒ රට නිර්මාණය වුණේ රුසියන් ජනතාවගේ තිබිච්ච දුක් විඳීමට දුක විඳලා ගැනීමට තිබූ අසීමිත හැකියාව. ඇත්තටම ඒක ඩොස්ටෝස්කි සඳහන් කරන්නේ රුසියන් ජනතාව සතු දුක් විඳීමේ ආසාව හැටියට. කොහොමනත් මොකද ඇත්තටම ඒ විදිය දුක් ඒ විදිය නොයෙකුත් ඩ්‍රැමටික් තත්ත්ව ඇති වෙන රුසියාව හිතුන එක තමයි මම හිතන්නේ 1900 ඒ කියන්නේ ඉතාමත්ම පසුගාමී සමාජය තුළ 1918 දී ඔක්තෝබර් විප්ලවය සිදු වුණා. විප්ලවයෙන් වසර කිහිපයකට පසු ඇති වුණ ප්‍රතිවිප්ලවය ඊට පස්සේ 1940 ගණන් වල ඒගොල්ලන්ට ඉතාමත්ම ලෝක යුද්ධයෙන් වැඩිම බටකපු ජාතිය බටපත් වුණු රුසියන් ජාතිකයන් මිලියන් 2.7ක ජනතාවක් ජීවිතක්ෂයටපත් වුණ දෙවන ලෝක යුද්ධයෙන් රුසියානු ජාතිකයන්. ඒ සියලුම දේවල් තුලින් සෝවියට් තමයි මේ සෝවියට් සාහිත්‍ය පෝෂණය වෙන්නේ. මේ නවකතාවත් ඇත්තටම මේකේ තියෙන්නේ ඔය කිර්ගිස්තාන් කියන ඉතාමත්ම පසුගාමී රාජ්‍යයක්. ඒක තියෙන්නේ ඇත්තටම රුසියාවේ කිව්වට ඒක මධ්‍යම ආසියාතික රටක්. චීනේ එක බෝඩ් එකටත් අයිති වෙන කිර්ගිස්තාන කියන රට. ඒක ප්‍රධාන වශයෙන්ම මුස්ලිම් රටක්. මේක මුලින්ම 1918 සෝවියට් සංඝයේ පිහිනුනේ කොටසක් වුණේ නැහැ. 1938 සෝවියට් සංඝයට එකතු වෙන්නේ මේ එකතු කරගන්නේ මේ රට. අයිත්මාව නම් ඉපදෙන්නේ 1928. ගොඩක් වෙලාවට ඔය කුඩා කාලේ මෙන්න මේ සිදුවෙච්ච රුසියානු විප්ලවයෙන් පස්සේ සිදුවෙච්ච ඒ වෙනස්කම් ගොඩාක් දුරට අත්දැක්කේ ඔහුගේ
ඔහුගේ අත්දැකීම් තුළින් නිර්මාණය කරන්න ඇත්තේ. මේක විශිෂ්ට නවකතාවක් වෙන්නේ අපි දැන් ඒ කාලය තුළ ඔවුන් මුහුණ දුන්න පීඩනය සහ සමාජ විපර්යාස ඉතාමත්ම ගැඹුරින් සහ ඉතාමත්ම සානුකම්පිත ලෙස මේ නවකතාව තුළින් නිර්මාණය වී තිබෙන නිසා. උදාහරණයක් හැටියට මේ කිර්ගිස්තාන කියන රට සාමාන්‍යයෙන් 90 ගාණක් හිටියේ මුස්ලිම් ජනතාව. ඒ කාන්තාවන්ට අධ්‍යාපනයක් ලබාගෙන ඉන්න පහසුකම් එහෙම තිබුණේ නැහැ. නමුත් මේකේ අධ්‍යාපනය ලබා දීම පවා ප්‍රධාන වශයෙන්ම සංස්කෘතික සහ සමාජික වශයෙන් ලොකු විරෝධතාවයක් ඉල්ල වෙච්ච කාලයක් සහ රටක්. ඒ තුලයි මේ කතාව නිර්මාණය වෙන්නේ. ඔහු ඊටමද කැපවීමෙන් යුතුව ඒ ශිෂ්‍යාවට උගන්වන කතාවක් මේක කියවෙන්නේ. ඉතින් ඇත්තටම මේ නවකතාව අපි සලකලා මොකද සෑම නවකතාවම එක්තරා විදියක ඓතිහාසික ලේඛනයක්, ඒ වගේම දේශපාලන ලේඛනයක්. මේ නවකතාව විචාරය කරනවා නම් විචාරය කරනකොට මේක ඉතාමත්ම සුන්දර, අනුවේදනීය, සංවේගී පෙම් කතාවක් තියෙනවා. නමුත් ඒ වගේම මේක තුළ ඉතාමත්ම සංවේදී සහ ඉතාමත් ප්‍රබල දේශපාලන සංවාදයක් යනවා. මම හිතන්නේ මම මේකට එකතු වුණේ 7 කාලෙට විතර. නමුත් මම හිතනවා ඒ 7 කාලෙන් පස්සේ නම් මේ තුල තිබෙන ප්‍රබල දේශපාලන සහ ඓතිහාසික සහ සංස්කෘතික කටයුතු කාරණා පිළිබඳව ප්‍රබල සංවාදයක් ඇති වුණේ නැහැ කියලා. මොකද විශේෂයෙන්ම නවකතාවක ප්‍රධාන වශයෙන්ම අපි පාවිච්චි කරන මොන විදිහේ විචාර ක්‍රමයක් පාවිච්චි කරත් ගොඩක් වෙලාවට ඒක තුල තිබෙන ඓතිහාසික සහ දේශපාලන සන්දර්භය තමයි වැදගත් වෙනවා. මම හිතන්නේ ඉදිරියේදී සාහිත්‍ය විචාරය කරනකොට ඒව ගැනත් ඔබලා අවධානය යොමු කරොත් හොඳයි කියලා මම කල්පනා කරනවා. විශිෂ්ට නවකතාවක්, ඊටම සංවේදී නවකතාවක්, ඒ සියල්ලටත් වඩා ඊටම ප්‍රබල දේශපාලන යථාර්ථවාදී නවකතාවක්. මේ නවකතාව ගණන් ගන්නට වෙන විචාරය කරන්න වෙන්නේ පාවිච්චි වෙනවා නොයෙකුත් ජෝර්ජ් ලූකාස්ගේ සමාජවාදී සෝෂලිස්ට් රියැලිටි කියන විචාර සන්දර්භය උඩ තමයි මේ වගේ පොතක් ඉතාමත් හොඳින් දකින්න පුළුවන්, විනිවිද දකින්න පුළුවන් කියලා මම කල්පනා කරනවා. ඔබ සැමට ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි. අප වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වසන්ත දේවසිරි මහතාට පත්සන් ඔබගේ සංවාදශීලී අදහස් බෙදා ගැනීම සම්බන්ධයෙන් අපිත් සමග තවත් බොහොමයක් ආචාර්ය මණ්ඩලයේ උරු මහත්මී එකතු වෙනවා කියලා අපි දන්නවා. අපි කැමති ගාල්ල සංගමිත්‍රා විද්‍යාලයේ විශ්‍රාමික හිටපු විදුහල්පතිනි සරස්වති ගුරු මෑණියන්ගේ ඔබගේ අදහස් දැනගන්න මේ ගුරු ගීතය නවකතාව මේ සංවාදය පිළි. Can I be heard? Can you all hear me? Yes, madam, we can hear you. Okay. Yeah. Okay. Basically, I think Aitmate wanted to show that what Lenin preached was actually done by the Dushin. He was the guy who presented these revolutionary ideas to the Russian Federation. The teacher, the Dushin, was actually doing it, and he knew perfectly well the girl Altina was in love with the teacher, but it was her first love and it was kind of a puppy love. The teacher did not wanted to encourage, and he tried his best not to show
kind of a love that the girl wanted. That is why the translator who translated that book, I cannot remember because I read the book long ago when I was like kind of a girl, like very young. It was Guru Gita because it brings out the emotions and plus the responsibility and love for the children, not for a particular girl, love for the children of the teachers. That is why it is called Guru Gita, because Dushan tried his best and he knew the girl had a brighter future. So he covered his emotions as much as possible for the girl to move forward. And it shows this political situation as much as possible, because the teacher becomes, in the end, the teacher becomes a postman. The social revolution that Lenin wanted was that kind of a thing. People can move forward, they can change their jobs, they can do the best they can, because when Dushan became an older person, he couldn't be a teacher. There were much better teachers. He was not a particular teacher in the sense he was not a teacher. He just came to develop he just became to teach the children because there were no other teachers. By the time Altina became a professor, there could have been much better teachers in the village. And that is why somebody says, I'm sure Dushan was not a good teacher even. Somebody says, somewhere in the story, somebody says Dushan was not a teacher, because by the present generation of the story, when this Altinai became the professor, those people knew that this guy was not a teacher. He came only because to practice what Lenin brought out to the Russian people. And I think the children, about 2 or 3 the written works that I saw, they have understood the political background of the whole story. And I am so happy that you people are doing this, and especially that the students selected this particular book, Guru Gita, because it is a Gita. It has such a wonderful story of a teacher. He's in love, but he doesn't show his love, and he realizes that it is the girl goes on loving the teacher, but it's kind of started with a puppy love like thing, and the teacher didn't want to. The teacher wanted to protect the girl. There must have been other girls. He taught everybody, and this particular girl faced a very difficult situation because of this. Her parents wanted her to go to get married and all that. So the man wanted to protect the girl because he realized the potential in the girl. And the name of the book, making it Guru Gita, as somebody said, there are still that kind of teachers. There are still that kind of children, those who love their teachers. I mean, not only a girl loving a male teacher. I'm sure there are male students loving the female teachers also. But it really brings out something very interesting. And I'm very happy that the cream of the society, being the doctors, the medical students, appreciating this particular book, because it really shows that the cream of the society understand the value of a teacher. That is why this Guru Gita is so impressive, and even the name is so impressive. Thank you very much for giving me the opportunity, Dr. Gayani, and I'm sure everybody enjoyed this whole session. Basically, it is because it is being educational kind of a book. Thank you very much. Have a good day. බෙහෙවින්ම ස්තුතියි විදුහල්පතිතුමියනි. අපි කැමති මීළඟට අපේ සංවාදයට එකතු කරගන්න හරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය මංජුල මහතාව. ඔබගේ අදහස් අපි දැනගන්න කැමතියි. බොහොම ස්තුතියි
මම ඇත්තටම මොකුත් කතා කරන්න නම් බලාපොරොත්තු වෙලා හිටියේ නැහැ. නමුත් මට කියන්න එක දෙයක් තියෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ මේ වගේ සංවාදයන් ඇතිවීම ගැන මම පොඩ්ඩක් කතා කරන්න කැමතියි. ගුරු ගීතය ගැන දැන් ගොඩක් කතා වෙච්ච නිසා මම හිතන්නේ මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. සංවාදයන් මේ මට්ටමේ සහ මේ වර්ගයේ මේ ස්වභාවයේ සංවාදයන් ඇතිවීම විශේෂයෙන්ම විශ්වවිද්‍යාල තුල සිට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තුල ඉතාමත්ම හොඳ ප්‍රවණතාවයක් විදිහට මම දකින්න කැමතියි. මොකද මම දන්න විදිහට දැන් අනිත් ඔය ශාස්ත්‍ර පීඨය ඒ වගේ පීඨයන් වල වෛද්‍ය පීඨයට වඩා මේ වැඩි මට්ටමින් මේ වගේ සංවාදයන් ඇති වෙනවයි කියලා මම හිතනවා. නමුත් ඇත්තටම මේ humanities කියන විෂයන් කියන්නේ මානව ශාස්ත්‍ර විෂයන් මම හිතන්නේ ශාස්ත්‍ර පීඨයන්ට පමණක් සීමා විය යුත්තක් නෙවෙයි කියලා. ඒවා පොදුවේ මුළු විශ්වවිද්‍යාල පද්ධතියටත් ඒ වගේම සමාජය තුලත් පැතිරෙන්න ඕන කාරණයක් කියලා මම හිතන්නේ ඒවා ඇසුරු කිරීම සහ අධ්‍යයනය කැමති කෙනෙක් ඇසුරු කරන්න පුළුවන්. වැඩිදුර ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට ඒවා අධ්‍යයනය කරන්න පුළුවන්. මොකද එහෙම කියන්නේ දැන් අපි කවි ගැන නවකතා කෙටි කතා නොයෙක් ඔය සාහිත්‍ය නිර්මාණ නාට්‍ය ගැන කතා කරන්නේ ඒවයි නිර්මාණ ගුණය ඒවයි විශේෂත්වය ඒවයි විශිෂ්ටත්වය ගැන අපි කතා කරනවා. ඒවා ගොඩක් වෙලාවට කතා කරන්නේ ඒවා හා සම්බන්ධ වෙච්චම කට්ටිය තමයි. ඒ කියන්නේ නාට්‍ය කරන කට්ටිය, චිත්‍රපට කරන කට්ටිය. නමුත් ඇත්තටම වෙන්න ඕනේ ඒකට වඩා මේ සමාජයේ ඒ කියන්නේ පාඨක එහෙම නැත්නම් රසිකයා නුත් ඒ කට්ටිය මේවට සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාවක් ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ සමස්තයක් විදිහට ගත්තම ඒව නිර්මාණ කරුවන් සහ ඒව රස විඳින ප්‍රජාව ඒගොල්ලන්ටත් උසස් මට්ටමේ රස විඳීමේ හැකියාවක් පොදුවේ වර්ධනය වෙන්න ඕන. රටක් විදියට. මම හිතන්නේ ඒක තමයි වෙන්න ඕන දේ. හැබැයි ලංකාවේ නැත්තෙත් ඒක. දැන් අපි කතා කරන්නේ ගොඩක් වෙලාවට ඒව සම්බන්ධව කීප දෙනෙක් තමයි කතා කරන්නේ. පොදුවේ සමාජයක් විදියට කතා කරන්නේ නැහැ. ඉතින් ඒක මම හිතන්නේ අධ්‍යාපනයේ ඉඳන්ම එන්න ඕන කාරණයක්. ඉතින් කොහොම වුණත් ඒ කාරණේ මම අපේ තරුණ වෛද්‍ය ශිෂ්‍යයන්ට ඉදිරිපත් කරමින් මම නිහඬ වෙනවා මේ කරන උත්සාහය මේ කරන දේවල් දිගටම පවත්වාගෙන යාමට හැකි වේවා මීටත් වඩා විශිෂ්ට විදියට පවත්වාගෙන යන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මට මේකට ආරාධනා කරපු ડોક્ટર ගායනි පුංචි හේවටත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. හැමෝටම සුබ දවසක් සුබ අනාගතයක්. ස්තුතියි. බොහොමත්ම ස්තුතියි සියලු දෙනාටම ඒ හරවත් සාකච්ඡාව අවසානයේ කාල වේලාවත් අවසාන වේගෙන එන නිසා අපි අපගේ ඊළඟ අංගය වෙත ඒ තමයි අපට ලැබුණු මේ නිර්මාණ සඳහා ඒවයි සාතික පද ප්‍රදානය සඳහා අපි දැන් යොමු වෙමු.
කෙමෙන් අප ළඟා වී තිබෙන්නේ අපගේ හරවත් සංවාදයේ අවසාන කොටසට. ඉතින් මේ පිළිබඳ අපේ අදහස් දැක්වීමට මම ඊළඟට ආරාධනා කරනවා සාහිත්‍ය සංගමේ ලේකම් අමන්දා සොයුරියට ඇගේ අදහස් අප සමග බෙදා ගන්න ලෙසට. නැවතත් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට. ගුරු ගීතය රුසියානු සාහිත්‍ය තුළ මෙන්ම විශ්ව සාහිත්‍ය තුළද නොමැකුණු සලකුණක් ලැබූ සාහිත්‍ය ග්‍රන්ථයක් බව නොරහසක්. ඉතින් අද පොතක් ගැන පැයක් කතිකාවත පුරා පැයක හෝරාවක් චිංගී සයිත් මාතර නම් වූ ශ්‍රේෂ්ඨ ලේඛකයා විසින් රචිත ගුරු ගීතය නැතහොත් ෆස්ට් ටීචර් කෘතිය වෙනුවෙන් වෙන් වුණා. ඉතින් එක් සාර්ථක කතිකාවතක සමාප්තිය සනිටුහන් කිරීමටයි අපි සූදානම් වෙන්නේ. Yes, thank you, Amanda. As we've now come to the conclusion of the event today, it's time for me to introduce you to the book we'll be discussing in the next month's event. It's a universally known and read series of books featuring a consulting private detective who's known as Sherlock Holmes. Set in a scene of late 19th century and early 20th century in London, United Kingdom, Mr. Holmes uses a combination of logic, lateral thinking, forensic science, and instinct to solve heinous crimes along with his trusted partner, Dr. John H. Watson, who is his roommate at the famed address 221B Baker Street. From the first arrival of Holmes in a study of Scarlet in 1887 to his last bow, his relentless pursuit of justice is described in breathtaking detail and shrouded in mystery. The series of books thrust Arthur Conan Doyle, the author, to the public consciousness. Its enduring popularity among readers, young and old alike, within the last century notwithstanding, it was shot into the stratosphere of fame when British actor Benedict Cumberbatch portrayed the role of Holmes in the widely acclaimed BBC TV series Sherlock. We'd like to invite you to convey your creations and thoughts as submissions, of which I'm sure will be many, in the next session, invoked in you through this series of books. The deadline to do so is 5th of January. With that note, it's goodbye and good night, and we'll see you next month. Take care and stay safe. සිදු ප්‍රමාද දෝෂය ගැන අපේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. තාක්ෂණික දෝෂයක් නිසා අපිට අමන්දා අපේ ලේකම්තුමිය සම්බන්ධ කරගන්න බැරි වුණා. නැවතත් අමන්දා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අමන්දා ඔබටයි අවස්ථාව. සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. සිදු තාක්ෂණික දෝෂයට සමාව ඇද සිටිනවා. අද අපිට සහාය දුන් සියලු දෙනාට ස්තුතිය පුද කරන්නටයි සූදානම් වෙන්නේ. ප්‍රථමයෙන්ම
නිරන්තරයෙන් අපට සහාය වන සාහිත්‍ය අනුකමිටුවේ ඉදිරිගමන මඟ උදෙසා අනුපමේය සේවයක් ඉටු කරන වෛද්‍ය පීඨයේ පීඨාධිපති රාමාරෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය වසන්ත දේවසිරි මහතාට සාහිත්‍ය අනුකමිටුව වෙනුවෙන් ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. එමෙන්ම නිරන්තරයෙන් අපට ඔදන් දෙමින් සාහිත්‍ය අනුකමිටුවේ ඉදිරිගමන මඟ උදෙසා අනුපමේය සේවයක් ඉටු කරන සාහිත්‍ය අනුකමිටුවේ මුලසුන ඔබවන විශේෂඥ මනෝවෛද්‍ය ආචාර්ය ගයිනි පුංචිහේවා මහත්මියටත් සාහිත්‍ය අනුකමිටුවේ උපදේශක ආචාර්ය චම්පා විජේසිංහ මහත්මියටත් ස්තුතිය පුද කර සිටිනවා. එමෙන්ම අද අපට හා සම්බන්ධ වුණු අපට විනිශ්චයෙන් සහාය ලබා දුන් සංගමිත්තා බාලිකා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනි සරස්වතී දහනායක මහත්මියටත් අප සමග සම්බන්ධ වුණු කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය මංජුල දිසානායක මැතිතුමාටත් ස්තුතිය පුද කර සිටිනවා. එමෙන්ම අද කතිකාවත සාර්ථක කර ගැනීමට සහාය ලබා දුන් සමග සම්බන්ධ වුණු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අප හා සම්බන්ධ වුණු වෛද්‍ය පීඨයෙන් මෙන්ම අනිකුත් පීඨවල සියලුම සහෝදර සහෝදරයන්ටත් ඒ වගේම කමිටු සමාජික සියලුම සහෝදර සහෝදරයන්ටත් ස්තුතිය පුද කර සිටිනවා. ස්තුතියි.